ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම පින්බර පොසොන්පුර පසළොස්වක පොහොය දිනයක් වේවා. දේවශක්ති YouTube නාලිකාව මගින් සංවිධානය කරනු ලබන දායකත්ව ධර්ම දේශනාවේ අංක 1 සඳහා ඔබ සැවොම ගෞරවයෙන් සිතින් යුතුව පිළිගනු ලබනවා. අද ධර්ම දේශනාව සඳහා වැඩම කොට සිටින්නේ අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජාංගනයේ ශ්‍රී බුද්ධසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අප හාමුදුරනේ ධර්ම දේශනාව සඳහා වැඩම වීමට. අද ධර්ම දේශනාව ආරම්භයට ප්‍රථම පංචශීලයේ සමාදන් වීමට පළමුව සාදුනාදයක් පවත්වන්න. සාධු සාධු සාධු. උදය පංචශීලයේ සමාදන් වීම සඳහා උපතාවක් නමස්කාරය කියනවා. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා.
අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අද දිනේදී දේවශක්තියේ YouTube නාලිකාව මගින් ගෙනෙන දායකත්ව ධර්ම දේශනා මාලාවේ අංක 1 සඳහා ඊටාම පින්බර දායකත්වය ලබා දෙනු ලබන්නේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචි පින්වත් පුස්සැල්ලගේ කැලිස්ටර් රෝස්මරි මෑණියන් වහන්සේ විශේෂයෙන්ම එතුමියගේ පුතණුවන් මීට මාස 9කට පෙර මිය පරලෝ යන්නට යෙදුණා. ඔහු සිහිපත් කරලා පින් අනුමෝදන් කරවීම සඳහාත් ඔහුගේ පරලෝ ජීවිතයට සෙතක් සංග්‍රහයක් ඉෂ්ට සිද්ධ කිරීම සඳහාත් මේ ධර්මදේශනා මාලාව සඳහා ගෞරවනීය දායකත්වය ලබා දුන් ලබනවා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේ එතුමියටත් ඒ මෑණියන් වහන්සේටත් එතුමියගේ ආදරණීය බෑණනුවන් වන රුක්මන් ලියනගේ මහත්මයාටත් ඒ වගේම රෝෂිනී එඩ්වඩ් දියණියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමිනුත් තමයි මේ පින්කම සඳහා ගෞරවනීය දායකත්වය ලබා දෙනු ලබන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවේනා කිච්ඡෝ බුද්ධානං උපාදෝති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී දෙනුවන් නැති ධර්ම ශ්‍රවණාබිලාසී දෙසාවන් නැති කාරුණික පින්වතුනි පින්වතියනි, අද මේ පින්වත් හැමදෙනාම දේවශක්ති YouTube නාලිකාව හරහා ප්‍රථම වතාවට විකාශනය කරනු ලබන ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනා පින්කමටයි මේ සම්බන්ධ වෙලා සිටින්නේ. අද මේ ධර්මදේශනා පින්කම සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචි සත්ගුණවත් පුස්සැල්ලගේ කැලිස්ටර් රෝස්මරි මෑණියන් වහන්සේ ඒ තමන්ගේ මිය පරලොව යන්නට යෙදුණු මීට මාස 9කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ටී.ඒ. මනේෂ් තිලංක එඩ්වඩ් ඒ සෙනෙහබර පුතුණුවන්ගේ පරලොවට පින් එකතු කරන්නට පින් අනුමෝදන් කිරීමේ උදාාරතර චේතනාව පෙරදරි කරගෙනත් ඒ වගේම සුජීවත්ව වාසය කරන ඒ සෙනෙහබර මෑණියන් වහන්සේටත් ඒ වගේම ඒ මෑණියන් වහන්සේගේ බෑණනුවන් වන ඒ රුක්මල් ලියනගේ ඒ බෑණනුවන්ටත් ඒ වගේම තමන්ගේ සෙනෙහබර දියණිය ඒ පින්වත් රෝෂිනී එඩ්වඩ් ඒ දියණියන්ටත්
ඒ පුණ්‍යානුමෝදනා කිරීමේ උදාාරතර චේතනාව පෙරදරි කරගෙනයි මේ දේවශක්ති නාලිකාව විසින් ඒ විකාශය කරනු ලබන මේ සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රාහක දායකත්වය පින්බර දායකත්වය එතුමිය විසින් ලබාගෙන තියෙනවා. හොඳයි, අද ධර්ම දේශනාව සඳහා ධර්ම දේශනාවට ප්‍රථම අපි පුරාතන චිරාගත සම්ප්‍රදාය තමයි පින්වතුනි ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට ධර්ම අවවාදයක් ලබා දීම. ඒ නිසා මා සූදානම් වන්නේ මේ පින්වත් සියලු දෙනාටම ධර්ම අවවාදයක් පැහැදිලි කරන්නට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදාහරනවා අපිට මේ ධර්මයේ තියෙන වටිනාකම පිළිබඳව, ඒ වගේම ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව, ධර්මයේ තියෙන මෙලව පරලොව දෙලව උභයාර්ථය සඳහා එහෙම නැත්නම් උභය ලෝක විජයය සඳහා අපිට උවමනා කරන ඒ කටයුතු කාරණා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාරලා තියෙනවා. එතකොට පින්වතුනි, ඔය අපේ සිංහල බණ කතා කරුවන්, සිංහල පද්‍යයෙන් බණ පොතපත රචනා කරපු අපේ සිංහල සාහිත්‍යකරුවන් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මය ස්වදේශ භාෂාවට පෙරලලා ඔය සියබස් ලකේ සඳහන් වෙලා තියෙනවා පින්වතුනි, පෙදෙන් බුදු සිරිත, බසින් වත් සිරිත, පද යුතු බසින් නළුවේ සලකුණු ලකුණු දක්නෙම් කියලා. ඉතින් ඉස්සර හිටපු අපේ පැරණි කතුවරු පද්‍යයෙන් තමයි මේ බුද්ධ චරිතය, බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත වර්ණනා කරලා තියෙන්නේ. ඒ වගේම බසින් වත් සිරිත මේ සමාජයට අවශ්‍ය කරන සාර ධර්ම සදාචාරාත්මක කරුණු උන්වහන්සේලා ඒ එදා හිටපු ඒ කතුවරු පැහැදිලි කරන්නට යෙදුනේ මේ බසින්, එහෙම නැත්නම් ගද්‍යමය භාෂාවක් උපයෝගී කරගෙන. ඉතින් ඒ නිසා ඔය පද්‍යයෙන් පැහැදිලි කරනවා පින්වතුනි, බුදු සිරිත පිළිබඳව පැහැදිලි කරන තැනක බුදුරජාණන් වහන්සේලා වැඳ නමස්කාර කරගෙන දිවමන් මුනිඳුන් දුටුමෙන් තොසවා බණ දන්නන් හට වැඳ අත් තොසවා පදයෙන් පදයට මුනි බණ අසවා එපිනෙන් නිරයට යන මං වසවා කියලා බොහොම ලස්සන මේ පද්‍යයක් පැහැදිලි කරලා තියෙනවා. මේක තමයි අද අපේ ධර්ම දේශනාවේ ධර්ම අවවාදයේ බවට පත් වෙන්නේ. දිවමන් මුනිඳුන් දුටුමෙන් තොසවා. දිවමන් මුනිඳුන්ගේ කියලා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා වාගේ කියලා හිතාගෙන. ඒ වගේම බණ දන්නන් හට වැඳ අත් තොසවා ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට, ඒ වගේම ධර්මයේ දේශනා කරන භික්ෂුණීන් වහන්සේලාට, ධර්මයේ දේශනා කරන උපාසකයන්ට, ඒ වගේම ධර්මයේ පැහැදිලි කරන උපාසිකාවන්ට, ඒ වගේ බණ දන්නා උදවියට වැඳ අත් තොසවා දෑත නළලේ තියාගෙන වන්දනා කරලා නමස්කාර කරලා පදයෙන් පදයට මුනි බණ අසවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදයෙන් පදයට හොඳට ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක තමයි පදයෙන් පදයට මුනි බණ අසවා කියලා පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ බණ දන්න අයට දෑත නළලේ තියාගෙන වැඳලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදෙන් පදයට ශ්‍රවණය කරලා එපිනෙන් නිරයට යන මනුස්සවා. මෙන්න මේ ලබා ගන්නට යෙදෙන පින් අපිට පුළුවන් අපි නිරයට යන මාර්ගය වහලා දාගන්න. එහෙම නැත්නම් අපායගාමී මාර්ගය වහලා දාන්න පුළුවන් කියලා මේ සිංහල පද්‍ය කතා කරුවා, සිංහල බණ කතා කරුවා අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා බෞද්ධයෙකුගේ තියෙනවා හොඳ ලක්ෂණ කිහිපයක්. බෞද්ධයෙකුගේ තියෙනවා හොඳ ලක්ෂණ කිහිපයක්. ඒ ලක්ෂණ කිහිපේ තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දකින්න හරි ප්‍රිය කරනවා. ඒ වගේම තමයි උන්වහන්සේලාගේ ඇසුර ප්‍රිය කරනවා. ඒ වගේම උන්වහන්සේලාගෙන් නිරන්තරයෙන් තමන්ගේ ජීවිතයට අවවාද අනුශාසනා ලබා ගන්නවා. ඒ තමයි බෞද්ධයාගේ ස්වභාවය. ඒ නිසා අද මේ පින්වත් පිරිසත් මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගෙන
ගුවන් විදුලිය හරහා මේ දේවශක්ති YouTube නාලිකාව හරහා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ බලාපොරොත්තු අපේක්ෂාව. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම සම්ප්‍රදායානුකූලව නැති වුණත් අපිට මේ නූතන ක්‍රමවේදයන්ට අනුගතව අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගෙන ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට වැඳ නමස්කාර කරලා උන්වහන්සේලා විසින් ජීවිතයට කියා දෙන බුදුරජාණන් වහන්සේගේ සීසත් ධර්මය ශ්‍රවණය කරන්නට පුළුවන්. එහෙම ශ්‍රවණය කිරීම තුළින් ඔයත්තන්ට පුළුවන් අපායගාමී මාර්ගයේ නිරේගාමී මාර්ගයේ වලදා. හොඳයි අද අපි ධර්ම දේශනාව දිහාවට යමු. අද අපි ධර්ම දේශනාවට මාතෘකා කරගන්නට යෙදුණු මාතෘකාව තමයි අපි කොහොමද මේ බෞද්ධ දර්ශනයේ මනුෂ්‍යත්වයේ පිළිබඳව මනුෂ්‍යත්වයේ ස්වභාවය පිළිබඳව කොහොමද අපිට පැහැදිලි කරන්නට යෙදෙන්නේ කියන එකයි අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව වන්නේ. ඊට පෙර ආතුරු පින්තුනි මා කැමැති මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ තියෙන වැදගත්කම පිළිබඳව වටිනාකම පිළිබඳව මේ දායකයන්ට ධර්ම ශ්‍රවණය කරන ඔයයන්ට පැහැදිලි කරන්නට මා කැමැතියි. පින්වතුනි මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ කියලා කියන්නේ ඉතාමත්ම වටිනා බෞද්ධයෙකුට බෞද්ධයන් වශයෙන් ශ්‍රී ලංකා වාසීන්ට ලෝක වාසීන්ට අපිට ඉතාම වටිනා පොහොය දිනයක් තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ. පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ වටිනාකම කුමක්ද? අපි දන්නවා මීට වසර ක්‍රිස්තුපූර්ව 236 දී පමණ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ධරණි තලයට වැඩම කරන්නට යෙදුණා. ඒ වැඩම කරන්නට යෙදিলা උන්වහන්සේ ශ්‍රී ලංකා ධරණි තලයේ සම්බුද්ධ ශාසනය පිහිටුවන්නට යෙදුණා. ඉතින් අන්න ඒ වටිනාකම, අන්න ඒ ශ්‍රේෂ්ඨත්වය, අන්න ඒ විශිෂ්ටත්වය සිහිපත් කරගෙනයි පින්තුනි මෙන්න මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අපිට ඉතාම වටිනා පොහොය දිනයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ කාරණාවත් අපි මේ අවස්ථාවේදී මේ අත්තන්ට සිහිපත් කරන්නට ඕන, මතක් කරන්නට ඕන. හොඳයි අපි ධර්ම දේශනාවේ මාතෘකාව පිළිබඳව කෙනෙක් පැහැදිලි කරන්නට යෙදුණා. මේ ධර්මයේ බෞද්ධ දර්ශනයේ කොහොමද මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. හොඳයි පිටුතුනි අපි කතා කරමු. අපි පළමුව පැහැදිලි කරගන්න ඕන කාරණාව තමයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සෙක්. උන්වහන්සේ අපි දන්නවා උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ ඒ සුද්ධෝදන රජුවන්ටයි ඒ වගේම මහා මායා දේවියටයි දාව මනුෂ්‍ය සත්වයෙකු වශයෙන් තමයි මේ ලෝකයට පහළ වෙන්නේ. එතකොට මනුෂ්‍ය අම්මා කෙනෙක්, මනුෂ්‍ය තාත්තා කෙනෙක් විදිහට මේ ලෝකයට ඒ දෙගොල්ලන්ගෙන් දාව තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මේ ලෝ එළිය දකින්නේ. එතකොට උන්වහන්සේ මිනිස්සෙක්. උන්වහන්සේ දෙවියන්ගේ නියෝජිතයෙකු හැටියටවත් දෙවියන්ගේ පණිවිඩයක් අරගෙන ආපු කෙනෙකුවත් හැටියටවත් නෙමෙයි අපේ මනුස්ස ලෝකයේ පහළ වෙන්නේ. උන්වහන්සේ මිනිස්සෙක් විදිහට තමයි අපිට ඒ ධර්මයෙන් පැහැදිලි කරන්නේ මිනිස්සෙක් විදිහට මේ ලෝකයට පහළ වෙන්නේ. ඉතින් එහෙම පහළ වෙලා උන්වහන්සේ ඒ බොහෝ කාලයක් පුරාවට දුක් විඳලා උන්වහන්සේ විසින් අවබෝධ කරගත්ත සී සද්ධර්මයේ සත්‍යයේ යහපත පිණිස උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා අපි උන්වහන්සේට බොහෝම ගරු කරනවා. අපි ඒ නිසා උන්වහන්සේට වැඳ නමස්කාර කරනවා. ඒ නිසා අපි උන්වහන්සේට බොහොම ගරු කරනවා. ඒ නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පිටුතුනි මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා මනුෂ්‍ය සත්වයා නම් වූ මේ මඩ ගොහරුවෙන් මනුෂ්‍ය සමාජයේ නම් වූ මේ මඩ ගොහරුවෙන් නිදිලා හරියට නිලුමක් වගේ මනුෂ්‍ය සමාජයේ ඉහළට ඇවිල්ලා දිය මතු පිටින් ඉහළට ඇවිල්ලා ලෝකේ ආලෝකවත් කරනවා, දසක සුවඳවත් කරනවා. මේ මඩ ගොහරුවේ නොගෑවි මහන්සේ අපිට මේ ධර්මයේ පැහැදිලි කරන්නට යෙදුණා. බලන්න කොයිතරම් උත්තරීතර මිනිසෙක් බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ උත්තරීතරත්වය, උත්තරීතර මනුෂ්‍යත්වය අපිට බෞද්ධයන් වශයෙන් ආඩම්බර වෙන්න පුළුවන්. අපි සතුටු වෙන්නට ඕන ඉතිහාසයක් නොමැති නායකයෙකුට වඩා අපිට හොඳ ඉතිහාසයක් තියෙන, අපිට හොඳ දර්ශනයක් තියෙන නායකයෙකු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ නායකයා. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන් තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස්සෙකු විදිහට මේ ලෝකෙට පහළ වෙලා
උන්වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන මනුෂ්‍ය සත්වය උදෙසා. වරක් ජෝන නම් වූ බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගේ පාසමහන් දැකලා උන්වහන්සේගේ පසුපස ගිහින් ආනෝ ස්වාමීන් වහන්සේ කවුද? වහන්සේ දෙවියෙක්ද? වහන්සේ මාරයෙක්ද? වහන්සේ බ්‍රහ්මයෙක්ද? වහන්සේ සුපර්ණයෙක්ද? කවුද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය මට තමයි බුද්ධ කියලා කියන්නේ. මම තමයි මේ ලෝකයේ බුද්ධ කියලා කියන කෙනා. එහෙම නැත්නම් මම මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා මිනිසයන්ට වඩා උත්තරීතර ස්වභාවයටපත් වුණු ආශ්චර්යවත් මිනිස්සෙක් අච්චරිය මිනිස්සෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පිටුතුනි අපිට බෞද්ධයන් විදිහට බොහෝම සතුටු වෙන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අපේ මනුෂ්‍ය ලෝකයේම පහළ වුණු මිනිස්සෙකු නිසා. අන්න ඒක නිසා තමයි මේ මනුෂ්‍ය සමාජයේ සුභ සිද්ධිය උදෙසා මේ දුක් විඳින සත්‍යයේ සංසාර භවය ගමන කෙලවර කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. ඒක හොයන්නට යෙදුනේ. බොහෝ කාලයක් පුරාවට නොයෙකුත් ප්‍රතිපදාවන් ඔස්සේ ගිහිල්ලා ඒ වගේ නිර්වද්‍යතාවය පිළිබඳව අවබෝධ කරගෙන ඒවා ලෝකයට පැහැදිලි කරලා නිවැරදි මාර්ගය හොයාගෙන අපිට යා යුතු නිවැරදි මාවත මධ්‍යම ප්‍රතිපදාව උන්වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව. ඒ නිසා මනුෂ්‍යත්වයේ පිළිබඳව පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ මිනිස්සෙකු වීම ඉතාම වටිනා කාරණාවක් වෙනවා. ඒ නිසා මනුෂ්‍යත්වයේ පිළිබඳව පැහැදිලි කරන්න මා මාතෘකා කරගත්ත ගාථාවක් කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධාරං උපාදෝ. මේ ගාථා ධර්මයේ අඩංගු වෙලා තියෙන්නේ අන්තර්ගත වෙලා තියෙන්නේ ධම්මපදේ. ධම්මපදේ පැහැදිලි කරන්න තියෙන මේ ගාථා ධර්මයේ සරල පැහැදිලි අර්ථය තමයි කිච්චෝ මනුස්ස පටිලාභෝ. මිනිස්සෙකු වශයෙන් උපත ලැබීම බොහොම දුර්ලභ කාරණාවක්. කිච්චෝ කියලා කියන්නේ දුර්ලභයි කියන කාරණාව. මනුස්ස පටිලාභෝ මිනිස්සෙකු විදියට උපත ලැබීම ඉතාම දුර්ලභ කාරණාවක්. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මිනිස්සෙකු වශයෙන් උපත ලබන්නට නම් සංසාරේ බොහෝ පින් කරලා තියෙන්නට ඕන. කන කැස් බෑවෙක් දිය සිදුරෙන් අහස දකින්නවා වගේලු මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්නට එක. ඉතින් කන කැස් බෑවෙක් කොහොමද මේ දිය සිදුරෙන් අහස දකින්නවා වගේ මේක දුර්ලභ කාරණාවක් වෙන්නේ. පින්දුනි ගොවියෙක් කුඹුර කරලා ඒ කුඹුරේ ගොයන් ඇහිලා ගොයන් කපලා ඉවර වෙලා ඒ ගොයන් ගහක් තමන්ගේ කුඹුරේ තියෙන දියරට වෙරළට එකතු වෙලා ඒ දියර දිගේ වෙරළ දිගේ ගහගෙන ගිහිල්ලා ගංගාවට එකතු වෙලා ගංගාවලින් මුහුදට ගලාගෙන ගිහිල්ලා මුහුදෙන් මේ ගලාගෙන මේ ගහගෙන ගියපු වියසිදුරේ කන කැස් බෑවෙක් අහස දකින්නවද කවදා හරි මේක සිද්ධ වෙන්න බැරි කාරණාවක්. බොහෝ කාලාන්තරයකට පස්සේ සිද්ධ වුණත් සිද්ධ විය නොහැකි කාරණාවක්. අන්න ඒ වගේ ඉතාම දුර්ලභයි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබනවා කියලා කියන එක. ඒකයි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම කිච්චෝ මනුස්ස පටිලාභෝ. මිනිස්සෙකු වීම, මනුෂ්‍ය පටිලාභය ලැබීම, මනුෂ්‍ය සම්පත්තිය ලැබීම ඉතාම දුර්ලභයි කියලා කියන්නේ. ඒ වගේම කිච්ඡං මච්ඡාන ජීවිතං. මිනිස්සෙකු විදියට ඉපත ලැබුවට වැඩක් නැහැ. මිනිස්සෙකු විදියට ජීවත් වෙන්න කල්පනා කරන්න ඕන. කොහොමද මිනිස්සෙකු විදියට ජීවත් වෙන්නේ? බුදුහාමුදුරුවෝ අපට මිනිස්සෙකු විදියට ජීවත් වෙන්න ඕන කාරණා පැහැදිලි කරලා තියෙනවා. අපි සිගාලෝවාද සූත්‍ර දේශනාව අරගෙන බලපුවාම සිගාලෝවාද සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරනවා එකිනෙකාට මේ සමාජ ස්තරය තුළ කළ යුතු යුතුයකම් පිළිබඳව තමන්ගෙන් ඉෂ්ට විය යුතු යුතුයකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය තුළ සිගාල ගෘහපතියට පැහැදිලි කරන්නට යෙදෙනවා. ඒ වගේම තමයි වියග්ගපඤ්ඤ සූත්‍ර දේශනාව තුළ ඒ කක්කරපත්ත නම් කෝලිය ගමේ හිටපු දීඝජාන කෝලිය පුත්‍රයාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා මේ මෙලව දියුණුවට සහ පරලොව දියුණුවට උවමනා වන කරුණු උත්හාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මෙලවට උපකාර වෙන කරුණු. ඒ වගේම සද්ධා, සීල, ත්‍යාග, පඤ්ඤා කියන පරලොව ජීවිතයට උවමනා වෙන කරුණු මේව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට ඉදලා තියෙනවා. ඒ වගේම තමයි ධම්මික සූත්‍ර දේශනාව තුළ ධම්මික පිරිවැජියාව දෙසා පැහැදිලි කරන්නට යෙදුණා මෙලව ජීවිතේ වාසනාවන්ත කරගන්නේ කොහොමද? මෙලව ජීවිතේ ආලෝකමත් කරගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ධම්මික පිරිවැජියට ධම්මික සූත්‍ර දේශනාව තුළින් පැහැදිලි කරන්නට යෙදුණා. එපමණක් නොවේ කාලාම සූත්‍ර දේශනාව තුළ කාලාමයට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා
අපි කොහොමද මේ සමාජයේ යමක් පිළිගන්නේ සහ නොපිළිගන්නේ කියන කරුණු බුදුහාමුදුරෝ දේශනා කරන්නට ඉන්නවා. මේ වගේ බොහෝ සූත්‍ර දේශනාව තුළ තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මෙලව ජීවිතයේ කොහොමද අපි වාසනාවන්ත කරගන්නට ඕනේ කියන කාරණාව පිළිබඳව. පින්වතුනි අපේ සමාජයේ දුප්පත් මිනිස්සු බොහෝමයක් අපි දකිනවා. භෞතික වශයෙන් ඒ මිනිස්සුන්ට අඳින්න විදිහක් නැහැ, කන්න බොන්න විදිහක් නැහැ, පළඳින්න විදිහක් නැහැ, යන්න එන්න විදිහක් නැහැ, ජීවත් වෙන්න විදිහක් නැහැ. ඇයි මේ සමාජයේ භෞතික වශයෙන් මිනිස්සු දුප්පත් භාවයටපත් වෙන්නේ? ඒකට හේතුව තමයි මේ කර්මානුරූපව සිද්ධ වෙන කරුණු තියෙනවා. ඒ වගේම තමයි උත්සාහයේ මදකම. එහෙම නැත්නම් සිතිවිලි වල තියෙන දුප්පත්කම. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඕලිය කොසල් රජුවන්ට පැහැදිලි කරන්නට යෙදෙනවා කෝසල සංයුත්ත දේශනාව තුළ පුද්ගල සූත්‍රයේ තුළ පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව තමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ජෝති ජෝති පරායනෝ කියලා. තමෝ තම පරායනෝ කියලා කියන්නේ මේ ලෝකයේ පිටුතුනි දුප්පත් වෙලා ඉපදිලා කන්න බොන්න නැතුව ඉපදිලා නොයේකුත් පව් වැඩ කරනවා, ප්‍රාණඝාත කරනවා, දුෂ්චරිතයේ හැසිරෙනවා. ඒ වගේ පව් වැඩ කරන අය අඳුරින් අඳුරට යනවා. නැවත භවයක උපත ලැබුවත් ඒ උපදින භවයත් නැවත දුක්ඛ සහගත ස්වභාවයටපත් වෙනවා. අන්න ඒ නිසායි තමෝ තම පරායනෝ අඳුරින් අඳුරට යන පුද්ගලයෝ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ. ඒ වගේම තමයි තමෝ ජෝති පරායනෝ. තමෝ ජෝති පරායනෝ කියලා කියන්නේ අඳුරින් ආලෝකයට යන පුද්ගලයෝ. අඳුරින් ආලෝකයට යෑම කියලා කියන්නේ පින්වතුනි දුප්පත් වෙලා මේ සමාජ ස්තරය තුල ඉපදිලා ඒ මිනිස්සු කල්පනා කරනවා යටත් පිරිසෙන් මලක් පහනක් පූජා කරන්න. තව කෙනෙකුට මොනවා හරි Tamanට තියෙන විදියට දෙන්න. යටත් පිරිසෙන් අරුණු ගෙඩියක්, බුළු ගෙඩියක්, නෙල්ලි ගෙඩියක් තරම් හරි දෙයක් තව කෙනෙකුට දීලා ජීවිතේ සතුටටපත් වෙන්න. තව කෙනෙක් සතුටටපත් කරන්න, ඔහුගේ පීඩාව, දුක විපසමනය කරන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා. අන්නේ පුද්ගලයාට මරණින් මතු කොහෙද උපදින්නට පුළුවන්? සුගතියේ උපදින්නට පුළුවන්. මේ ලෝක වශයෙන් දුගතියේ ඉපදුනත් පරලෝක වශයෙන් මේ පුද්ගලයාට සුගතියක් ලබනවා. ඒ නිසායි තමයි බුදුහාමුදුරුවෝ අඳුරෙන් එළියට යන පුද්ගලයෝ තමෝ ජෝති පරායනෝ කියලා පැහැදිලි කරන්නට යෙදුනේ. එපමණක් නොවේ බුදුහාමුදුරුවෝ ඊළඟට පැහැදිලි කරන ජෝති තම පරායනෝ. මේ සමාජ ස්තරය තුළ බොහෝම සැප සම්පත් ඇතුව, බොහෝම මිල මුදල් ඇතුව, ධන ධාන්‍ය ඇතුව උපදිනවා. එහෙම ඉපදිලා දුරාචාරයන් සිද්ධ කරනවා, පස්පව් සිද්ධ කරනවා. නොයෙකුත් කාම මිත්‍යාචාරයේ යෙදෙනවා, සුරාව සූදුව පානය කරනවා, ඒ වගේ යෙදෙනවා. ඒවා තුලින් පින්තුනි පරලෝක භව ගමන දුෂ්චරිතයටපත් වෙනවා, දුගතියටපත් වෙනවා. දුගතියේ ගිහින් උපත ලබනවා. ඒ නිසා තමයි මේ ලෝක වශයෙන් යහපත් විදියට උපත ලැබීම ආලෝකය කියලා කියනවා. පරලෝක වශයෙන් දුගතියටපත් වීම අඳුර කියලා කියනවා මෙතනදී. එතකොට අඳුරින් එළියෙන් ආලෝකයට යන පුද්ගලයෝ, එළියෙන් ආලෝකයට යනවා කියලා කියන්නේ සමාජ ස්තරය තුල පොහොසත් ඉපදිලා යමක් ඇතුව ඉපදිලා දුෂ්චරිතය සිද්ධ කරලා පරලොව ජීවිතයේ දුගතිය උපදින උදවියට. එපමණක් නොවේ ඊළඟ උදවිය තමෝ තම පරායනෝ. තමෝ තම පරායනෝ කියලා කියන්නේ මේ සමාජ ස්තරායනය තුල යමක් කමක් ඇතුව පෙර පින් සහිතව ඉපදිලා ඒ පුද්ගලයෝ කල්පනා කරනවා තමන්ගේ පරලොව ජීවිතයටත් මොනවා හරි දෙයක් එකතු කර ගන්නට ඕන. තමන් ගාව තියෙන දෙයක් තව කෙනෙකුට දන් දෙන්නට ඕන. තමන් පින් සිද්ධ කර ගන්නට ඕන. සීලය ආරක්ෂා කරන්නට ඕන. භාවනාවන් සිද්ධ කරන්නට ඕනේ කියලා කල්පනා කරනවා. අන්න ඒ වගේ පුද්ගලයන්ට මෙලව ජීවිතයේ වගේම පරලොව ජීවිතයත් සුගතිගාමී කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ පුද්ගල සූත්‍ර දේශනාව තුළ, පුද්ගල සංයුත්ත දේශනාව තුළ පුද්ගල සූත්‍රය අපිට පැහැදිලි කරනවා මේ එළියෙන් එළියට යන තමෝ තම පරායනෝ කියලා පැහැදිලි කරන්න අන්න ඒකයි. ඒ නිසා මේ මනුෂ්‍යත්වයේ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නට මේක හොඳ අවස්ථාවක්, මේක හොඳ සූත්‍ර දේශනාවක්. ඒ වගේම තමයි කිච්ඡං සද්ධම්ම ශ්‍රවණ. අපිට මේ අපි ධර්ම දේශනා කරපු ගාථාවේ තුන්වෙනි කාරණාව තමයි කිච්ඡං සද්ධම්ම ශ්‍රවණ. අපි දන්නවා කිච්ඡං කියලා කියන්නේ දුර්ලභයි කියන කාරණාව. කිච්ඡං සද්ධම්ම ශ්‍රවණ. සද්ධර්මයේ බොහොම දුර්ලභයි. ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම බොහොම දුර්ලභ කාරණාවක්. එක කාලයක පින්වතුනි ඔය ජාතක කතා පොතේ කුරුණෑගලිගේ ලියුණු ජාතක කතා පොතේ සඳහන් වෙලා තියෙනවා දහම්සොඬ ජාතකය. මේ දහම්සොඬ ජාතක කතාව තුළ දහම්සොඬ රජුව බණ පදයක් හොයාගෙන
බණපදයක් හොයාගෙන බණපදයක් අහන්න රජුරෝ තමන්ගේ රාජ්‍යත්වයේ පවා අතහැරලා ධර්මයේ ශ්‍රවණය කරන්න බණපදයක් අහන්න ධර්මයේ ගවේෂණය කරගෙන යනවා. මෙහෙම යනකොට රජුරවන්ට ඒ රජුරවන්ගේ තියෙන පුණ්‍ය බලය නිසා ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ පණුගුල් ආසනයේ උඩු වෙලා ඒ ශක්‍ර දේවේන්ද්‍රයෝ 19 නම් වූ රාක්ෂස වේශයක් මවාගෙන ඒ දහම්සොඬ රජුරවන්ගේ දහම් පිපාසාව සංසිඳ වීම පිණිස පැමිණෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ධර්මයේ කියලා කියන්නේ බොහෝම දුර්ලභ කාරණාවක්. මේ මහා භද්‍ර කල්පයේ තුල බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. ඒ පහළ වන්නේ අපේ තියෙන පුණ්‍ය බල ශක්තිය නිසායි. අපේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධෝත්පාද කාලයක උපත ලබන්න යන්නේ නිසා බොහෝ කාලයක් මේ කල්ප ගණන් තියෙනවා. එක බුදුරජාණන් වහන්සේ නමක්වත් පහළ නොවුණු කල්පයක්. ඒ කල්පයන්ගේ උපත ලැබීම බොහෝම දුක්ඛක්ෂණ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි බොහොම වාසනාවන්ත වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් උපත ලැබපු බුදුහාමුදුරන්ගේ බණ ඇහෙන කාලයක මේ වගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපිට ලැබීම බණපදයක් හරි අහන්න ලැබීම ඉතාම වටිනා කාරණාවක් විදිහට අපිට පැහැදිලි කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා කල්පනා කරගන්නට ඕන ඒ වගේ කිච්චෝ සද්ධම්ම සවණං කිච්ඡං සද්ධම්ම සවණං මේ ධර්මයේ අසන්නට ලැබෙනවා කියලා කියන්නේ බොහොම දුර්ලභ කාරණාවක්. ඒ වගේම තමයි කිච්චෝ බුද්ධානං පාදෝ ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ උපත ඉතාම දුර්ලභ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ බොහෝම කාලාන්තරයකට පස්සේ කල්ප ගානකට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඒ නිසා පින්වතුනි ඒ උපත ලබන බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අපි මිනිස්සෙකු වශයෙන් උපත ලැබීම ඒ වගේම ලබා ගන්නට යුතු මනුෂ්‍ය ආත්ම භාවයේ කාය වාක් මනෝ කියන තුන් චරිතයෙන් යුතුව ඒ තිදොර සංවර කරගෙන ඒ ත්‍රිවිධ සත්චරිතය ඇති කරගෙන දුෂ්චරිතය දුරු කිරීමෙන් අපේ කාය වාක් මනෝ කියන මේ තිදොර සංවර කරගෙන අපි කල්පනා කරන්නට ඕන යහපත් විදිහට ජීවත් වෙන්න. කයින් යහපත් දේ කරන්න, වචනයෙන් යහපත් දේ කතා කරන්න, ඒ වගේම මනසින් යහපත් දේ සිතන්න අපි කල්පනා කරන්නට ඕනේ. එතකොට තමයි අපිට සත්පුරුෂයෝ කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. අපි දන්නවා යමක් තියෙන කෙනාට තමයි අපිට ධනවතා කියලා පැහැදිලි කරන්න පුළුවන්. ධනය තියෙන නිසා ධනවතා කියලා කියනවා. බලය තියෙන නිසා බලවතා කියලා කියනවා. කුලය තියෙන නිසා කුලවතා කියලා කියනවා. පින තියෙන නිසා අපි යාට පින්වතා කියලා කියනවා. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේදී වාසනාවන්ත වුණා ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ නිසා මේ ධර්ම දේශනාවේ මාතෘකාව වුණේ මනුෂ්‍යත්වයේ පිළිබඳව. ඒ නිසා අපි මනුෂ්‍යත්වයේ පිළිබඳව කතා කරනකොට මේ මිනිස්යා මනුස්ස ජීවිතයේ මේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එක් අවස්ථාවකදී තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ මවට පියාට මේ දෙදෙනාට මනුෂ්‍ය සත්වයාට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත්තිය කුමක්ද? මිනිස්සෙකුට මේ ලෝකයේ තියෙන වටිනාම සම්පත කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක් අවස්ථාවක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය පුත්තාවත්තු මනුස්සාන මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන වටිනාම සම්පත වැදගත්ම සම්පත තමයි පුත්‍ර රත්නය කියලා කියන්නේ දරුවන් කියලා කියන්නේ. ඒ නිසා තමන්ගේ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. අපි දන්නවා සුද්ධෝදන රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ස්වාමීනි ඔබ වහන්සේ බෝධිසත්වාත්ම භාවයේදී සිද්ධාර්ථ කුමාර අවදීදී වහන්සේගෙන් මහණුනා මම දරාගත්තා. ඒ වගේම ඔබ වහන්සේ මගේ පුතුණුවන්ගේ නන්ද කුමාරයා මහණ කළා. ඒත් මම දරාගත්තා. ඒ වගේම මගේ මුණුබුරා රාහුල කුමාරයාත් ඔබ ගිහින් මහණ කරගත්තා. එතකොට ස්වාමීනි මහා වේදනාවක් දරා ගන්නට බැරි වේදනාවක් හිතට නැගෙනවා. ඒ නිසා ස්වාමීනි මේ දරු දුක කියන එක මේ හැම විදගෙන චම්මං සින්දිත්වා මාංසං චින්දති මේ මස දක්වා ගමන් කරනවා. මාංසං චින්දිත්වා අට්ටි නහාරුං චින්දති මේ මස විදගෙන නහර දක්වා ගමන් කරනවා. නහර විදගෙන නහාරුං චින්දිත්වා අට්ටි චින්දති නහාරුං මේ ඇට එහෙම නැත්නම් මේ නහර සිදුරු කරගෙන ඇට දක්වා ඇට විදුලු දක්වා ගමන් කරනවා. අට්ටි චින්දිත්වා අට්ටි බින්දින් චින්දති මේ වගේ මහා ධාරක ස්නේහයක් තමන්ගේ මව තුල තමන්ගේ පියා තුල මේ තමන්ගේ දරුවෝ කෙරෙහි තියෙනවා. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ අන්න ඒ නිසා පැහැදිලි කරා එක අවස්ථාවක පුත්තාවත් මනුස්සානම් කියලා. ඒකයි මම මේක පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි මෙතනදී සුද්ධෝදන රජුගේ ඉල්ලීමක් කරනවා ස්වාමීනි දෙමව්පියන්ගෙන් අහන්න තෝ දරුවෝ මහාන කරන්න එපා කියලා. තථාගත බුදුහාමුදුරුවෝ ඒ ඉල්ලීම පිළිගන්න. උන්වහන්සේ නියම කරනවා මින්මතු මේ සම්බුද්ධ ශාසනයේ දෙමව්පියන්ගෙන් දරුවන් මහාන කරන්න එපාය කියලා. ඒ නිසා මේ වෙලාවේදී අපි පැහැදිලි කරන්නට ඕන අපේ දරුවෝ ඉන්නවා තමන්ගේ ජීවිතවල ඒ අය කල්පනා කරනවා තමන්ගේ ජීවිතයට එන ප්‍රශ්න තමන්ගේ ජීවිතයට එන අභියෝගවලට තමන්ට මුහුණ දෙන්නට පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලින් පැනලා යන්නේ තමන්ගේ ජීවිතේ නැති කරගන්න කල්පනා කරනවා. හැබැයි පිටුදුනේ අපි කල්පනා කරන්නට ඕන මනෝවිද්‍යාවේ පැහැදිලි කරනවා මේ සියදිවි හානි කර ගැනීම. නැත්තම් තමන්ගේ ජීවිතේ හානි කර ගන්නා පුද්ගලයෝ ඒ අය කල්පනා කරනවා ඒ අය අසරණ වෙනවා. ඒ අයගේ ජීවිතයට පිළිට වෙන්න පිළිසරණ වෙන්න කෙනෙක් නැති වෙනවා. ඒ වගේ අවස්ථාවල ඒ අය තමන්ගේ ජීවිතේ නැති කරගන්න කල්පනා කරනවා. අපිට පහුගිය සමයේ දකින්නට ලැබුණා එක්තරා තරුණ ගුරුවරියක් මේ කෝච්චියට බෙල්ල තියනවා. ඒ මොකද ඒ ජීවිතයේ ඇයට අවබෝධයක් නැහැ. කවුරුවත් ඒකට පැහැදිලි කරන්න. ඒ මනෝවිද්‍යාවේ පැහැදිලි කරන්නේ ජීවිතේ හානි කරගන්නට යෙදෙන අය ඒ අයට පිළිටක් පිළිසරණක් වෙන්න කවුරු හරි ඉන්න ඕන. හුම්කම් දෙන්න. ඌට තියෙන ප්‍රශ්නේ පිළිබඳව කතා කරන්න, ඒක පැහැදිලි කරන්න කෙනෙක් ඕන. එහෙම නැති වුණොත් ඒ කෙනාගේ ජීවිතේ විනාශ වෙන එක හරි අපරාධයක්. මිනිස්සෙකු වශයෙන් මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම අපි අවබෝධ කරගන්න ඕනේ. මේ මිනිස්සුන්ට අපි පිළිට වෙන්න ඕන. ඒ නිසා සමාජ සංවිධාන පවා පිළිටවලා තියෙනවා. අපි දන්නවා මේ සමාජ සංවිධාන ඕනෑ තරම් මේ සමාජ සංස්ථාව තුළ පිළිටවලා තියෙන මිනිස්යාගේ යහපත අපිට කතා කරන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්න දැනුම් දෙන්න පුළුවන්. මනෝවිද්‍යාව කරන මනෝවිද්‍යාඥයෙක් හම්බ වෙලා, කවුන්සලර් කෙනෙක් හම්බ වෙලා තමන්ට තියෙන මානසික ගැටලුව පිළිබඳව කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒ නිසා එහෙම අපිට පුළුවන් අපේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න, සුරක්ෂිත භාවයට පත් කරගන්න. එහෙම වුණාම අපිට පුළුවන් හැකියාව ලැබෙනවා මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම තවත් මිනිස්සෙකු ආරක්ෂා කරගන්න. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන දරුවන් වශයෙන් අපිට කවුරු නැති වුණත් මේ ලෝකේ තමන්ගේ අම්මයි තාත්තයි ඉන්නේ. ඒ අම්මයි තාත්තයි කුඩා කාලේ අපිට ලේ කිරි කරලා පොවලා තාත්තා මේ මහ පොළොවේ එක්ක ගැටිලා නොයේකුත් දේවල් කරලා අපි පෝෂණය කරන්නට යෙදෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතයේ යම් සංදිස්ථානයන් වල හමු වෙන පුද්ගලයන් නිසා අපි අපේ ජීවිත විනාශ නොකර අපිට අම්මයි තාත්තයි ඉන්නවා, අපිට දෙමව්පියෝ ඉන්නවා. එහෙම දෙමව්පියෝ ඉස්සරහා අපිට අපේ ඕනම දෙයක් ගිහින් කියන්න පුළුවන්. අපිට මේ ලෝකේ කවුරු නැති වුණත් තමන්ගේ මව, තමන්ගේ පියා අපේ පිහිටට පිළිසරණට ඉන්නවා. පරලොවට ගියත් අපි දිහා බලාගෙන ඉන්න ඔය අපිට පිහිට වෙනවා, අපිට පිළිසරණ වෙනවා. ඒ නිසා බණ පොතපතේ ජාතක කතාවල ඕනෑ තරම් අපිට ඒ කතා වස්තුන් දකින්නට පුළුවන්. ඉල්ලීස ජාතක කතාව තුළ ඉල්ලීස සිටුවරයා මිය පරලොව යනවා දාන ආදී පින්කම් කරලා ඔහුගේ පුතුණුවන් වන ඉල්ලීස කුමාරයා ඊට පස්සේ දුෂ්චරිතයේ හැසිරෙනවා, දුරාචාරය සිද්ධ කරනවා. ඉල්ලීස බ්‍රාහ්මණයා දිව්‍ය ලෝකේ ඉඳන් ඇවිල්ලා ඒ පුතාට යා යුතු නිවැරදි මාර්ගය කියලා දෙනවා. බලන්න පරලොවට ගියත් තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව පිණිස ඉන්නවා. ඒ නිසා දරුවෝ වශයෙන් කල්පනා කරන්නට ඕන අපේ ජීවිතයේ නොයේකුත් අරමුණු, නොයේකුත් කම්කටොළු, ගැටලු, නොයේකුත් සිත්ඇවුල්, නොයේකුත් චිත්ත පීඩාවක්, නොයේකුත් ප්‍රශ්න. මේ ප්‍රශ්නේන අවස්ථාවන් වලදී අපි කල්පනා කරන්නට ඕන අපිට මේකට ගන්න පුළුවන් විසඳුම කුමක්ද? අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියලා අපි කල්පනා කරනවා. අපිට පුළුවන් මූලික වශයෙන් අපේ අම්මගේ තාත්තගෙන් අහලා දැනගන්න. අපිට අපේ අම්මයි තාත්තයි ඉන්නවා හැම දෙයකම. පුතේ ඔබට මොන දේ නැති වුණත්, මුළු ලෝකෙම නැති වුණත්, තමන් ගාව තියෙන හැම දෙයක්ම නැති වුණත් මම ඉන්නවා පිළිටට පිළිසරණට කියලා අම්මා තාත්තා ඕනෑ වෙලාවක කියනවා. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතවල වටිනාම දෙන්නෙක් තමයි මේ මව සහ පියා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කුම්භදේව කියන වචනයෙන් දෙමව්පියන් පිළිබඳව. තමන්ගේ මේ ලෝකේ ඉන්න පළවෙනි දෙවිවරු දෙදෙනා තමයි මව සහ පියා කියලා කියන්නේ. ඒ වගේම ආචාර්යවරු දෙදෙනා තමයි පුබ්බාචාර්ය කියලා. පළවෙනි ගුරුවරු දෙන්නා තමයි මව සහ පියා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපි දන්නවා උන්වහන්සේගේ සුළු මව වුණ මහා ප්‍රජාපති ගෞතමී දේවිය පැවිදි වෙලා මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය වුණා. එතුමිය අපවත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ බුද්ධ ගෞරවයක් විදියට එතුමියගේ පිටිපස්සෙන් ගියා.
ඒ නිසා පින්තුනි අන්න ඒ වගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ මේ මවට සැලකීම පියාට සැලකීම ඉතාම අගනා කරුණාවක් විදිහටයි පැහැදිලි කරේ. ඒ නිසා මේ වෙලාවේදී අපි කල්පනා කරගන්න ඕන අද මේ ධර්ම දේශනාවේ අපි කතා කරගන්න යෙදුනේ උත්තරීතර මනුෂ්‍යත්වයේ කොහොමද බෞද්ධ දර්ශනය තුළ කතා කරන්නේ. නිසා බෞද්ධ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍යයා කියන සත්‍යය උසස් සත්‍යයක් විදිහටයි පැහැදිලි කරන්නේ. ඒ පුද්ගලයාට පුළුවන් මේ මනුෂ්‍ය ලෝකයේ මේ උපත ලැබීම මරණය විපත පිළිබඳව අවබෝධ කරගෙන සසර කෙලවර කරන්නට පුළුවන් හොඳ මාර්ගයක් බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරනවා. දුක දුකට හේතුව දුක නිවීම දුක නිවීමේ මාර්ගය. ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව කියන මේ දර්ශනය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. පටිච්ච සමුප්පාදය ඒ වගේම ත්‍රිලක්ෂණය තුළ බුදුහාමුදුරුවෝ ජීවිතයේ තියෙන යථාර්ථය පිළිබඳව රියැලිටි පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි කල්පනා කරගමු අද මේ ධර්ම දේශනාව තුළින් අපි මනුෂ්‍යත්වයේ පිළිබඳව යමක් අවබෝධ කරගන්නට කල්පනා කරා. අද මේ ධර්ම දේශනාවට දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපි නැවත මතක් කරනවා ඒ සම්බුදුමත් පින්බර අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචි අපේ පුස්සැල්ලගේ කැලිස්ට රෝස්මරි සෙනෙහබර මෑණියන් වහන්සේ ඒ තමන්ගේ මිය පරලෝකයට යොදුණු සෙනෙහබර ආදරණීය දයාබර පුතුණුවන් සිහිපත් කරගෙන ඔහුගේ පරලෝකයට පින් අනුමෝදන් කරන්න ඒ පුතුණුවන් වන ටී.ඒ. මනේෂ් තිලංගේ එඩ්වර්ඩ් ඒ දයාබර සෙනෙහබර පුතුණුවන්ට පරලෝකයට පින් අනුමෝදන් කිරීමේ උදාාරතර වටිනා චේතනාව පෙරදරි කරගෙන ඒ වගේම සුජීවත්ව වාසය කරන සෙනෙහබර මෑණියන් වහන්සේටත් ඒ වගේම මේ සෙනෙහබර මෑණියන් වහන්සේගේ ඒ බෑණනුවන් වන ඒ නම් වශයෙන් සඳහන් කරන්නට යෙදෙන නුක්මල් ලියනගේ ඒ පින්වන්ත මහත්මයාටත් ඒ වගේම රෝෂිනී එඩ්වර්ඩ් ඒ පින්වන්ත තමන්ගේ දයාබර සෙනෙහබර දිනියටත් ඒ මෙලොව වශයෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමේ උදාරතර අරමුණ පෙරදරි කරගෙනයි මේ අවස්ථාවේදී මේ දායකත්ව ධර්ම දේශනාවේ ඒ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේදී මතක් කරනවා සත්තුණුවත් දායක පින්වත් හැම දෙනාටම දේවශක්ති නාලිකාව හරහා තවත් ධර්ම දේශනාවන් මේ වගේම තවත් සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා ඔයයන්ට හැකියාව තියෙනවා. ඒ දායකත්ව ධර්ම දේශනාවන් සඳහා අනුග්‍රහක දායකත්වය අරගෙන කටයුතු කිරීම. ඒ නිසා මේ වෙලාවේදී අපි කල්පනා කරගමු අප විසින් සිද්ධ කරන්නට යෙදුණු සකල විපුල පුණ්‍ය සම්භාර ධර්මයන් මේ සද්ධර්ම දේශනාව තුළින් ඒ වගේම දැහැත් ගිලන්පස පූජා කිරීම තුළින් ඒ වගේම ඒ පූජාවන් සිද්ධ කිරීම තුළින් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අපි ලබා ගන්නට යෙදුණු සකල විපුල පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ නම් වශයෙන් සඳහන් කරන්නට යෙදුණු ඒ ටී.ඒ. මනේෂ් තිලංක පින්බර පුතුණුවන්ගේ පරලොව ජීවිතයට අනුමෝදන් වේවා. යම් විදියකින් අභව්‍යගත තැනක ඉපදලා ඉන්නවා නම් ඒ දුකින් අත මිදේවා. සැපවත් ජීවිතයක් ඇති කර ගනිත්වා. ඒ වගේම සුජීවත්ව වාසය කරන ඒ පින්වන්ත මෑණියන් වහන්සේ සෙනෙහබර බෑණනුවන් ඒ දියණිය ඇතුළු හැම දිනාටම පවුලේ හැම දිනාටම අපි පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. මෙලව සැනසෙල්ල ඇති වේවා. පරලොව සැනසෙල්ල ඇති වේවා. කායික මානසික ශක්තිය වඩා වර්ධනය වේවා. දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය ලැබේවා. ජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පීඨ ආශිර්වාදය රැකවරණය ලැබේවා. බුද්ධ ආදී තුනුරුවන්ගේ රැකවරණයේ ආශිර්වාදය ලැබේවා. අවසානයේදී බෞද්ධයන් විදිහට ප්‍රාර්ථනීය වූ බෝධියකින් නිර්වාණ ධාතුවේ සැනසීම පිණිස සකල ලෝක සත්වයාට හැම දිනාටම මේ පින් හේතු වේවා. වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාධු සාධු සාධු. හොඳයි අපි මේ අවස්ථාවේදී දෙවියන් දෙසා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. හොඳයි මේ පරිලෝකීය ඥාතිවන්ට පින් දෙන්න. ඉදං වේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තෙරුවන් සරණයි හැමදිනාටම දේවශක්ති YouTube නාලිකාව මගින් ඉදිරිපත් කරන දායකත්ව ධර්ම දේශනා මාලාවේ අංක 1 සඳහා ගෞරවයෙන් යුතුව වැඩමවන ලද බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජාංගනයේ බුද්ධසාර ස්වාමින් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ ධර්ම දේශනාව සඳහා සම්පූර්ණ දායකත්වය ගෙන කටයුතු කරන්නේ පින්වත් පුස්සැල්ලගේ කැලිස්ටර් රෝස්මරි මෑණියන් වහන්සේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ ජීවත් වන විශේෂයෙන්ම එතුමියගේ පුතණුවන් මීට මාස 9කට පමණ පෙර මිය පරලෝ යන්නට යෙදුණා. ඔහුට පින් අනුමෝදන් කරවීම සඳහාත් ඒ වගේම සුජීවත්ව වාසය කරන එම මෑණියන්ටත් එම මෑණියන්ගේ ආදරණීය බෑණනුවන් වන රුක්මන් ලියනගේ බෑණනුවන්ටත් ඒ වගේම රෝෂිනී එඩ්වඩ් දියණියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමුනොත් මේ ධර්ම දේශනාවේ පිරිකර පූජා කිරීම සඳහා ස්වාමින් වහන්සේට සම්පූර්ණ දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. ඒ කරුණ මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. එනම් මේ අවස්ථාවේදී ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි පරිස්කාර පූජා කරමු. හොඳයි මම වන්දනා කරගන්න. සබ්බීතියෝ රජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු.